සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තමෝ කල්යාණ මිත්‍රෝ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්මදේශනා මාලාවේ අපි ඊයේ ආරම්භ කළා පිණ්ඩෝල්‍ය සූත්‍රය. අද ඒ සූත්‍රයේ ඉතුරු කොටස තමයි කරන්න තියෙන්නේ. පිණ්ඩෝල්‍ය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවේදී දේශනා කළේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ යම් කරුණක් නිසා භික්ෂුන් වහන්සේලා අතහැරලා මහා වනයේට වැඩලා ආපහු බුදුරජාණන් වහන්සේට හිතුණා මේ අලුත පැවිදුණු භික්ෂුන් වහන්සේලාට මාව දකින්න ලැබුණොත් විපරිණාමයට පත් වී විපිලිසර වෙයි පිරිහෙයි කියලා බුදුරජාණන් වහන්සේ නැවත නිග්‍රෝධාරාමයට වැඩලා භික්ෂුන් වහන්සේලාට මේ ධර්මයේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර පිඩුසිඟායාම කියන්නේ සාමාන්‍ය සමාජයේ නින්දා ලබන දෙයක්. නිග්‍රහ කිරීමක් තමයි කියනවා මේ භාජනයක් අතට අරගෙන හිඟාගෙන කාපන් කියන එක නිග්‍රහයක් කියනවා. ඉතින් ඒ සාමාන්‍ය සමාජයේ නිග්‍රහ කරන නිග්‍රහ ලබන හීන වූ දෙයක් වෙච්චි ඒ පින්නපාතය කරගන්න පවා කුලපුත්‍රය ඇවිල්ලා බුද්ධ ශාසනයේ පැවිදිනවා කියනවා. ඒ පැවිදි වෙන්නේ මේ රජුරුන්ගෙන් දඬුවම් ලැබලා නෙවෙයි. හොරුන්ගෙන් මේ හොර බියකමුත් නෙවෙයි. එහෙමත් නැත්නම් ණය බයටත් නෙවෙයි. එහෙමත් නැත්නම් ජීවත් වෙන්න ක්‍රමයක් නැතුවත් නෙවෙයි. උතුම් ශ්‍රේෂ්ඨ අරමුණක් ඇතුව. ඒ ශ්‍රේෂ්ඨ අරමුණ තමයි මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් පීඩාවට පත් වෙලා අපි ඉන්නේ. ඒන් නිදහස් වීම තමයි ශ්‍රේෂ්ඨ අරමුණ. ඒ අරමුණෙන් බුද්ධ ශාසනය ඇවිල්ලා පැවිදි වෙන්න භික්ෂූන්ට කාමයට අහු වෙලා, ලෝභයට අහු වෙලා, ද්වේෂයට අහු වෙලා, එහෙමත් නැත්නම් අසමාහිතව විසිරුණු සිතින් යුක්තව අකුසල් වලට අහුලා වාසය කිරීම සුදුසු නැහැ කියලා පුත්‍රයන් දේශනා කළේ. ඒවට අහුනොත් ඒ භික්ෂුව හරියට අර සොහොන් පෙනිල්ලක් වගේ දෙපැත්ත ඇවිලුණු මැද අසුචි තැවරුණු සොහොන් පෙනිල්ලක් වගේ වයි භික්ෂුව. ඒ භික්ෂුවගේ ගිහි සැපයත් පිරිහිලා පැවිදි සැපෙත් අර්ථය හොයාගන්න බෑ ඒ භික්ෂුවට. ඒක නිසා කොහොට්ටවත් නැහැ. කොහොට්ටුවත් නැති කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ආන්නේ එහෙම තත්ත්වයටපත් නොවෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ කියා දෙන්නේ. ඉතින් ඊයේ දවසේ අපි කතා කළා බුදුරජාණන් දේශනා කළා තයෝමි භික්කවේ අකුසල විතක්කා. මහණෙනි අකුසල විතර්ක තුනක් තියෙනවා. ඒ තමයි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා. ඒ විතර්ක වලින් ප්‍රහාණය කරන්න, විතර්ක සංසිඳවන්න, ප්‍රහාණය කරන්න
බුදුරජාන් වහන්සේ දේශනා කළ සතර සතිපට්ඨානේ මනාකොට සිහිය පිහිටව ගන්න කියලා. ඒ වගේම අනිමිත්ත චේතෝ සමාධිය වඩන්න කියලා. අපි ඒ දෙක තමයි එතෙන් එනකන් තමයි කතා කළේ. අද කතා කරන්න එතන ඉඳලා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා මේක වැදගත් බොහෝ වැදගත් මේ කතා කරන ටික. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දේමා භික්කවේ දිට්ඨියෝ මහණෙනි දෘෂ්ටි දෙකක් තියෙනවා. භව දිට්ඨිච විභව දිට්ඨිච. භව දෘෂ්ටියත් විභව දෘෂ්ටියත්. මොකද්ද මේ භව දෘෂ්ටිය සහ විභව දෘෂ්ටිය කියලා? භව කියලා කියන්නේ මොකද්ද? භව කියලා කියන්නේ පැවැත්ම. විභව කියලා කියන්නේ නොපැවැත්ම. එහෙනම් ඔන්නේ පැවැත්ම පිළිබඳ දෘෂ්ටියකුත් තියෙනවා. නොපැවැත්ම පිළිබඳ දෘෂ්ටියකුත් තියෙනවා. එතකොට මේ සාමාන්‍යයෙන් මේ භව දෘෂ්ටිය විභව දෘෂ්ටිය කියලා කියන්නේ සාමාන්‍ය බොහෝ කොට තියෙන දෙයක්. හරි? බොහෝ කොට තියෙන දෙයක් භව දෘෂ්ටිය සහ විභව දෘෂ්ටිය. ඒ කියන්නේ පැවැත්ම ගැන විශ්වාස කරනවා, පැවැත්මක් තියෙනවා කියලා. කියන්නේ ඇත තියෙනවා කියලා පැවැත්මක්. එහෙමත් නැත්නම් එයාට එන්න තියෙන පහසුම ක්‍රමය තමයි නොපැවැත්ම. පැවැත්මයි නොපැවැත්මයි. ওই දෙක අතර දෙයක් හිතා ගන්න බෑ. ওই දෙකම දෘෂ්ටි. හරි? පැවැත්ම කියලා ගත්තත් නොපැවැත්ම කියලා ගත්තත් ඒ දෙකම දෘෂ්ටි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ දේශනා කරන්නේ ද්වේමා භික්කවේ දිට්ඨියෝ. මහණෙනි දෘෂ්ටි දෙකක් තියෙනවා. ඒ තමයි භව දිට්ඨිච විභව දිට්ඨිච. එතකොට මේ භව දෘෂ්ටිය සහ විභව දෘෂ්ටිය කියන එක මම ඉස්සෙල්ලා කිව්වා සාමාන්‍යයෙන් සාමාන්‍ය ලෝක සත්‍යයේ තියෙන දෙයක් කියලා. අහුවෙලා තියෙන දෙයක් මේ දෙක. ඕකම තමයි අර කච්චානගොත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. දයං නිස්සතෝකෝ කච්චාන යේබුයේන ලෝකෝ. කච්චාන මේ ලෝකේ බොහෝ උදවිය දෙකක් තුර තමයි වාසය කරන්නේ. අතිතංචේව නතිතංච. ඇත කියන අන්තයත් නැත කියන අන්තයත්. ඔන්න ඔය අන්ත දෙකේ තමයි කිව්ව වාසය කරන්නේ. ඒතර ඒක තමයි මේක තියෙන්නේ. ඇත කියන අන්තය කියලා කියන්නේ භව දෘෂ්ටිය. පැවැත්ම. නැත කියලා අන්තය කියන්නේ විභව දෘෂ්ටිය. නොපැවැත්ම. බුදුරජාණන් දේශනා සබ්බං අත්ථීතිකෝ කච්චායන අයං ඒකෝ අන්තෝ. කච්චායන සියල්ල ඇත කියන එක පළවෙනි අන්තයයි. සබ්බං නත්ථීතිකෝ කච්චායන අයං ဒ ුතියෝ අන්තෝ. කච්චායන සියල්ල නැත කියන එක දෙවෙනි අන්තයයි. ඒතේතේ කච්චායන උභෝ අන්තේ අනුපගම්ම තථාගතේන මජ්ජේ ධම්මං දේශේති. කච්චායන ওই අන්ත දෙකටම එන්නේ නැතුව තථාගතයන් වහන්සේ මැද ඉඳලා ධර්ම දේශනා කළා. මැද ඉඳලා ධර්ම දේශනා කළා. මොකද මැද ඉඳලා දේශනා කරපු ධර්මය ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුච්ඡති. ඔය තමයි අන්ත දෙකට එන්නේ නැතුව මැද ඉඳලා දේශනා කළ ධර්මය. එතකොට බුදුරජාණන් දේශනා කරන්නේ මේ සියල්ල ඇත්ත කියන එක අන්තයක්. හරි? එක අන්තයක්. ඒ භව දෘෂ්ටිය. නැත කියන එක දෙවෙනි අන්තය. ඒක විභව දෘෂ්ටිය. එහෙනම් ඇත්ත නැත්ත පවතිනවා නොපවතිනවා. ඒ තමයි අන්ත දෙක. බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකටම එන්නේ නැතුව මැද ඉඳලා ධර්ම දේශනා කළා. මොකද්ද? ඉමස්මින් සති ඉදං හෝති. මෙය ඇති කල්හි මෙය ඇත්ත. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මෙය ඉපදීමෙන් මෙය උපදී. හරි? මේ ඇති කල්හි මෙය ඇත්ත.
මෙය ඉපදීමෙන් මෙය උපදී. එතන තිබුණ නෑනේ මෙය තිබුණු කල්හි මෙය තිබුණේය කියලා. එහෙම දේශනාවක් නෑ. මේ ඇති කල්හි මෙය ඇත. ඒ කියන්නේ වර්තමානයේ පච්චුප්පන්න. මේ ඇති කල්හි මෙය ඇත. මෙය ඉපදීමෙන් මෙය උපදී. ඉමස් උප්පාදා ඉදං උප්පච්චති. එතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ පච්චුප්පන්න වර්තමානයේ මේ මොහොතේ. මේ මොහොතේ. එතන නෑ මේ තිබුණු කල්හි මේ තිබුණේය. මේ ඉපදුණු කල්හි මේ උපන්නේය. එහෙම දෙයක් නෑ. ඉමස්මෙන් අසති ඉදං නහෝති. මේ නැති කල්හි මේ නැත. ඉමස්ස නිරෝධා ඉතං නිරුච්චති. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. එතන තියෙන සම්පූර්ණයම තියෙන්නේ පච්චුප්පන්නේ වර්තමානයේ. එතන වර්තමානයේ ගැන තමයි මේ විදිහට කල්පනා කරන්නේ බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයා. බුදුරජාණන් දේශනා කරන්නේ වර්තමානයේ මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ කියලා. ඒක තමයි අතීතයටයි අනාගතයටයි ණයත් පමුණවා බලන්නේ. වර්තමානයේ මෙහෙම වුණා නම් අතීතෙත් උනේ ওই විදිහටමයි. ඒතර අතීතයට ණය පමුණවා බලනවා කියලා කියන්නේ මේ තිබුණු කල්හි මේ තිබුණේ කියලා බලනවා කියන එක නෙවෙයි. අතීතයේ සිදුවුනේ ওই දෙයමයි කියන බලනවා කියන එකයි. අනාගතෙත් මේ විදිහට වන්නේ කියලා බලනවා කියන එක නෙවෙයි. අනාගතෙත් වෙනවනම් වෙන්නේ මේ විදිහටමයි කියලා බලන එකයි. හරි? ඇයි අතීතයේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අතීතේ නිරුද්ධ වෙලා ගියා. නිරුද්ධ වුණු අතීතයක්. ඒ කියන්නේ ඒ මොහොතේම එය නිරුද්ධ වෙනවා. හරි? ඒ මොහොතේම එය නිරුද්ධ වෙනවා. එහෙනම් අතීතයේත් මේක සිදුවුනේ ඒ අතීතයේ ඒ මොහොතේ. අනාගතෙත් මේක සිදු වෙන්නේ අනාගතයේ ඒ මොහොතේ. හරි? එහෙනම් මේ පටිච්ච සමුප්පාදය මේකට තියෙන්නේ ආර්ය න්‍යාය කියලා. මේ ආර්ය න්‍යාය හැම වෙලාවෙම වළංගු වෙන්නේ මේ මොහොතට. මේ මොහොතට වළංගු වෙන්නේ ආර්ය න්‍යාය. ඒ තමයි මැද ඉඳලා ධර්ම දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. එතකොට භව දෘෂ්ටියක් නැහැ විභව දෘෂ්ටියක් නැහැ. ඇයි මේක තියෙනවා නම් මේක තියෙනවා. මේක නැත්තම් මේක නැහැ. එතකොට භව දෘෂ්ටියක් නැහැ විභව දෘෂ්ටියක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කච්චානගත සූත්‍රයේ ලෝක සමුදයංකෝ කච්චාන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යාලෝකින් නත්තිතා සානහෝති. ලෝක සමුදය කියලා කියන්නේ මොකද්ද? දුකේ සමුදය. දුක කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ සමුදය, රූපයේ සමුදය, වේදනාවේ සමුදය, සංඥාවේ සමුදය, සංස්කාරයේ සමුදය, විඥානයේ සමුදය. ලෝක සමුදය. ඔන්න ඒ මොහොතේ සමුදය වුණා. ලෝක සමුදයංකෝ කච්චාන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතු. කච්චාන ලෝකේ හට ගැනීම, ලෝක සමුදය යම්කිසි කෙනෙක් යථාර්ථ වශයෙන්ම දකිනවා නම් යා ලෝකේ නත්තිතා සානහෝති. නැත කියන අන්තයට අන්තය එයාට නැති වෙලා යනවා කියනවා. නැත කියන අන්තයක් එයාට හිටින්නේ නැහැ. විභව දෘෂ්ටියක් හිටින්නේ නැහැ. නොපැවැත්මක් හිටින්නේ නැහැ. ඇයි? එයාට පේනවා මොකද්ද? සමුදය. සමුදය පෙනෙද්දී නැහැ කියලා කියන්නේ කොහොමද? සමුදය පෙනෙද්දී විභව දෘෂ්ටියට එන්නේ කොහොමද? ඇයි මේ සමුදය පේනවනේ, හට ගැනීම පේනවනේ. බුදුරජාණන් දේශනා කරනවා ලෝක නිරෝධංකෝ කච්චාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යේ ලෝකේ අත්තිතා සාන හෝති. හටගත්
යුතු දේ සමුදය වුණු දේ නිරුද්ධ වීම පේනවා නම් ලෝක නිරෝධං කෝකච්චයන යථා භූතං සම්මප්පඤ්ඤය පස්සතු. ලෝකේ නිරුද්ධ වීම යථාර්ථ වශයෙන්ම පේනවා නම් යා ලෝකේ අත්තිතා සාන හෝති. කොච්චර සත්‍යද? ඇයි ලෝකේ හට ගැනීම යථාර්ථ වශයෙන් දකිනවා නම් හට ගැනීම පේනවා යාට. එහෙනම් නැත කියන අන්තේ නැති වෙලා යනවා. ලෝකේ නිරුද්ධ වීම දකිනවා නම් ඇත කියන අන්තේ නැති වෙනවා. ඇයි නිරුද්ධ වෙනවා දකිනවා. එහෙනම් කොහොමද ඇත කියලා කියන්නේ? නේ? හට ගැනීම දකිනවා නම් නැත කියන අන්තේ නැති වෙනවා. නිරුද්ධ වීම දකිනවා නම් ඇත කියන අන්තේ නැති වෙනවා. එහෙනම් මොකද්ද තියෙන්නේ? මේ ඇති කල්හි මේ ඇත, මෙය ඉපදීමෙන් මෙය උපදී, මෙය නැති කල්හි මේ නැත, මෙය නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. ඕක තමයි ආර්ය න්‍යාය. ආර්ය න්‍යාය. ඔය ආර්ය න්‍යාය දකිනවා නම් භව දෘෂ්ටියක් නැහැ, විභව දෘෂ්ටියක් නැහැ. ඇත කියන අන්තයක් නැහැ, නැත කියන අන්තයක් නැහැ. දකින්න මොකද්ද එතකොට යාට? මොකද්ද තියෙන්නේ යාට? නුවණක් තියෙන්නේ. මොකද්ද දකින්නේ නුවණින්? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හැම වෙලාවෙම යාට දකින්න තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. එහෙනම් කුමක් ඇත කියලා කියන්නද? කුමක් නැත කියලා කියන්නද? කොහොම භව දෘෂ්ටියක් පවතින්නද? කොහොම විභව දෘෂ්ටියක් පවතින්නද? ඒ ප්‍රඥාවෙන්, ඒ නුවණින්, ඒ අවබෝධයෙන් නම් සෑම මොහොතම ගත කරන්නේ හට ගන්න දේ නැති වෙන ස්වභාවය දකිනවා නම් නේ? ඒ දකින්න මොකද්ද? අනිත්‍ය. ඒ දකින්නේ අනිත්‍ය. ඒ දකින්නේ මොකේද? ලෝකයේ. මොකද්ද ලෝකය? රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන. මේ ලෝකය. ඒ ලෝකයේ හට ගන්නවා. හට ගැනීම පේනකොට ඒ ලෝකය නෑ කියලා කාටවත් කියන්න බෑ. නෑ කිව්වොත් ඒක දෘෂ්ටියක්. හටගන්න දේ නිරුද්ධ වීම දකිනවා. හටගන්න දේ ඒ මොහොතේම නිරුද්ධ වීම දකිනවා. ඒ නිරුද්ධ වීම දකිනවා නම් ඇත කියලා කියන්න බෑ. ඇත කිව්වොත් ඒක දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා తත්‍ර භික්කවේ සුතවා අරිය ශාවකෝ ඉති පටිසංචික්ඛති. මහණෙනි, සුතවත් ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ විදිහට නුවණින් කල්පනා කරනවා. කොහොමද? අත්තිනකෝ තං කිංචි ලෝකස්මින් යමහං උපාදීයමානෝන වජ්ජවා අස්සන්ති. කල්පනා කරන මෙහෙම යම්කිසි දෙයකට බැඳෙනවා නම් ඒ බැඳීම නිවැරදි නම් එවැනි බැඳෙන්න දෙයක් තියනවාද කියලා. යම්කිසි දෙයකට බැඳෙනවා නම් ඒ බැඳෙන එක බැඳීම නිවැරදි නම් එහෙම දෙයක් තියනවාද? එහෙම නිවැරදි මේ බැඳුනට කමක් නැති නිවැරදි බැඳීමක් තියනවාද කියලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා කියනවා. සෝ එවං පජානාති. එයා මෙහෙම ප්‍රඥාවෙන් දකින, නුවණින් දකිනවා. මෙතන ජානාති නෙවෙයි පජානාති. ජානාති කියන්නේ දැනගන්නවා. පජානාති කියලා කියන්නේ නුවණින් දැනගන්නවා, ප්‍රඥාවෙන් දැනගන්නවා. හරි? සෝ එවං පජානාති. යා මේ විදිහට නුවණින් දැනගන්නවා. කොහොමද? නත්තිනුකෝ තං කිංචි ලෝකස්මින් යමහං උපාදීයමානෝ න වච්චවා අස්සං. මේ ලෝකේ යමකට බැඳෙනවාද ඒ බැඳීම නිවැරදි කියලා කියන්න කිසිම දෙයක් නැහැ. බැඳීම නිවැරදි, නවජ්ජං වැරදි නැති, නිවැරදි,
බැඳෙන්න දෙයක් නැහැ, බැඳීමක් නැහැ. ආංච රූපඤ්ඤේව උපාදීයමානෝ උපාදීය යං. මට බැඳෙනවා නම් බැඳෙන්න තියෙන්නේ රූපයකටයි. බැඳෙනවා නම් බැඳෙන්න තියෙන්නේ මොකටද? රූපයකට. වේදනඤ්ඤේව උපාදීයමානෝ උපාදීය යං. බැඳෙනවා නම් බැඳෙන්න තියෙන්නේ වේදනාවකට. සංඥං ඒව උපාදීයමානෝ උපාදීය යං. බැඳෙනවා නම් බැඳෙන්න තියෙන්නේ සංඥාවකට. සංඛාරේ ඒව උපාදීයමානෝ උපාදීය යං. සංස්කාරයකට තමයි බැඳෙනවා නම් බැඳෙන්න තියෙන්නේ. විඥානං චේව උපාදීයමානෝ උපාදීය යං. බැඳෙනවා නම් බැඳෙන්න තියෙන්නේ විඥානයකටයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කොහොමද කල්පනා කළේ? මේ ලෝකේ යමකට බැඳෙනවා නම් නිවැරදි, ඒ බැඳීම නිවැරදි කියලා කියන දෙයක් තියෙනවාද? එයා නුවණින් කල්පනා කරනවා, කියනවා නෑ. මේ ලෝකේ බැඳෙනවා නම් යමකට ඒ බැඳීම නිවැරදි කියලා කියන්න කිසිම බැඳීමක් නෑ. ඇයි? බැඳෙනවා නම් බැඳෙන්න තියෙන්නේ රූපයකට. බැඳෙනවා නම් බැඳෙන්න තියෙන්නේ වේදනාවකට. බැඳෙනවා නම් බැඳෙන්න තියෙන්නේ සංඥාවකට, සංස්කාරයකට, විඥානයකට. බැඳෙනවා නම් බැඳෙන්න තියෙන්නේ. තස්සමේ අස්ස උපාදානප්පච්චය භවෝ. යමකට බැඳෙනවාද ඒ එක උපාදානය, ආන්නේ උපාදානය හේතු කරගෙන භවය හට ගන්නවා. ඒ උපාදානය හේතු කරගෙන මොකක්ද හටගන්නේ? භවය, විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඒ උපාදාන හේතු කරගෙන. භවපච්චයා ජාති. ඒ භවයේ හේතු කරගෙන විපාක පිණිස කර්ම සකස් වුණා නම් ඒ විපාක ඒක එතකොට කුඹුරක්, කම්මං කෙත්තං. විපාකයේ පිණිස කර්ම සකස් වුණා නම් කුඹුරක් එතන හැදෙන්නේ. ශේස්ත්‍රයක් හැදෙන්නේ. මොකටද? විඥානයේ බැස ගන්න. විඥානයේ පිහිටන්න. බීජි වැටෙන්න. කුඹුර හැදුනේ. කුඹුර හැදුනා නම්, කුඹුර සරුයි නම් බීජි වැටුණාට පස්සේ මොකක්ද වෙන්නේ? පැලවෙනවා. එනම් විපාක පිණිස කර්ම සකස් වුණා නම් භවපච්චයා ජාති, උපදිනවා. උපදිනවා කියන්නේ මොකද්ද? විඥානයේ බැස ගන්නවා. කොහෙද? කුඹුරේ. එතකොට පැලවෙනවා. ඔන්න උපත හැදුනා. භවපච්චයා ජාති. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛ කන්දස සමුදයෝ අස්ස කියලා සුතවත් ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා. හරි. එහෙනම් බැඳෙනවා නම් බැඳෙන්න තියෙන්නේ රූපයකට, වේදනාවකට, සංඥාවකට, සංස්කාරයකට, විඥානයකට. ඔය ටිකට බැඳෙන්න තියෙන. වෙන මොකුත් නෑ බැඳෙන්න. කොහේ මොකට බැඳෙනවා කියලා අපි අර්ථ දැක්ුවත් ඒ බැඳෙන්නේ මේ පහෙන් එකට හෝ පහටම. වෙන කිසි දෙයක් නෑ බැඳෙන්න දෙයක්. ඇයි? ලෝකය කියන්නේ මේ ටික. ලෝකය කියන්නේ මේ ටික. මෙතනින් එහා ලෝකයක් නෑ. කොහේ මොන ලෝක ගැන කතා කරත්, මොන දේවල් ගැන කතා කරත් ඒ පංච උපාදානස්කන්ධයටයි තියෙන්නේ. එහෙනම් එතනින් එහා දෙයක් නෑ. එතනින් එහා දෙයක් නෑ. අපි චුට්ටක් බලමු සත්ත්ව සූත්‍රයේත් මේ පොත් අහසකම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපේකෝ රාද යෝ චන්දෝ යෝ රාගෝ යා නන්දී යා තණ්හා తත්‍ර සත්තු తත්‍ර විසත්තු තස්මා සත්තෝති උච්චති. බුදුරජාණන් දේශනා කරන්නේ රූපේකෝ රාද යෝ චන්දෝ. රාදය මේ රාද කියන ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ. රාදය රූපයට ඡන්දයක් තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා. යෝ රාගෝ රාගයක් තියෙනවා නම්, යා නන්දි තණ්හාවක් තියෙනවා නම්, හරි, తත්‍ර සත්තු
తත්‍ර සත්තු ඒ තමයි මොකද්ද? ඇලීම. හරි. ඒකේ ඇලෙනවා. රූපයකට රාගයක් තියෙනවා නම්, ඡන්දයක් තියෙනවා නම්, තණ්හාවක් තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම් ඒ රූපයට ඇලෙනවා. తත්‍ර සත්තු తත්‍ර විසත්තු බෙහෙවින් ඇලෙනවා. මොකටද? ඒ රූපයට. රාගයක් තියෙනවා නම් රූපයට, ඡන්දයක් තියෙනවා නම්, තණ්හාවක් තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම් ඒ රූපයට ඇලෙනවා. తත්‍ර සත්තු తත්‍ර විසත්තු බෙහෙවින් ඇලෙනවා. තස්මා සත්තෝති උච්චති. ඒක නිසා සත්ත කියලා කියනවා. සත්ත කියලා කියනවා ඒක නිසා. දැන් මේ සත්ත කියන වචනේ පාලිනේ ඔක සංස්කෘතෙන් එන්නේ සත්ත. පාලියෙන් සත්ත. සංස්කෘතෙන් ෂත්ත. සත්ත කියලා කියන්නේත් ඇලෙනවා කියන එකමයි. සත්ත. සිංහලයට එනකොට ඒක සත්වයා වෙලා. එහෙනම් සත්වයා කියන්නේ මොකක්ද? හරියට ගත්තොත් සත්වයා කියලා කියන්නේ ඇලෙන්නා කියලා තමයි සත්වයා කියලා කියන්නේ. හරි? එහෙනම් ඇලීමක් තියනකම් සත්වයා ඉන්නවා. ඇලීමක් නැත්තම් සත්වයා නැහැ. ඇලීමක් තියනකම් සත්වයා ඉන්නවා. ඇලීමක් නැත්තම් සත්වයා නැහැ. ඇයි? සත්වයා කියන්නෙම ඇලෙන්නා කියන එකමයි. එහෙනම් රූපයට රාගයක් තියෙනවා නම්, ඡන්දයක් තියෙනවා නම්, තණ්හාවක් තියෙනවා නම්, ඇල්මක් තියෙනවා නම් ඔන්න සත්වයා ඉන්නවා. වේදනාවට තණ්හාවක් තියෙනවා නම්, රාගයක් තියෙනවා නම්, ඇල්මක් තියෙනවා නම් ඔන්න සත්වයා ඉන්නවා. සංඥා සංස්කාර විඥාන මේ පංච උපාදානස්කන්ධයට රාගයක් තියෙනවා නම්, ඡන්දයක් තියෙනවා නම්, ඒ වගේම ඇල්මක් තියෙනවා නම්, තණ්හාවක් තියෙනවා නම් ඔන්න සත්වයා ඉන්නවා. එහෙනම් සත්වයා ඉන්නවා කුමක් තියෙනකන්ද? පංච උපාදානස්කන්ධයට රාගය තියෙනකන්, ඇල්ම තියෙනකන්, තණ්හාව තියෙනකන් සත්වයා ඉන්නවා. ඇල්ම නැත්තම් සත්වයා නැහැ. ඇල්ම තියෙනකන් සත්වයා ඉන්නවා. ඇල්ම නැත්තම් සත්වයා නැහැ. එහෙනම් සත්වයා ඉන්නවා කිව්වත් වැරදි. සත්වයා ඇත කියන අන්තයත් වැරදි. ඇයි? සත්වයා නැත කිව්වත් අන්තයත් වැරදි. ඇයි? මේ රාගයේ, ඡන්දය, ආලය, කැමැත්ත තියෙනකන් තියෙනවා. නැත්තම් නැහැ. මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. දෘෂ්ටියකට එන්නේ නැහැ. මොන දෘෂ්ටියටද? සත්වයා ඇත කියන දෘෂ්ටියට එන්නෙත් නැහැ. සත්වයා නැත කියන දෘෂ්ටියට එන්නෙත් නැහැ. මේ ඇති කල්ලි මේ ඇත, මේ නැති කල්ලි මේ නැත. එච්චරයි. හරි? මේ ඇති කල්ලි මේ ඇත, මේ නැති කල්ලි මේ නැත. රාගයේ, ඡන්දය, තණ්හාව ඇති කල්ලි සත්වය ඇත. ඒ රාගයේ, ඡන්දය, තණ්හාව ඒවා නිරුද්ධ කල්ලි නැත. නිරුද්ධ වෙලා යනවා. කවුද? මොකද්ද? සත්වය ඇලෙන්නා. සත්ත්‍ය කියලා කියන්නේම ඇලීමටමයි. සත්ත්‍ය කියලා කියන්නේ. ඒ තමයි සත්ත්‍ය සූත්‍රය. ඉතින් බලන්නකෝ මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රූපයට බැඳෙනවා නම් බැඳෙන්න තියෙන රූපයකටමයි, වේදනාවකටමයි, සංඥාවකටමයි, සංස්කාරයකටමයි, විඥානයකටමයි බැඳෙන්න තියෙන්නේ. හරි? ඒකෙන් තොරව වෙන කිසි දෙයක් නැහැ. එහෙනම් මේ දැන් ඒ කියන්නේ මුලින්ම දැන් මේ කොටස මුලින්ම දේශනා කළේ දෘෂ්ටි දෙකක් තියෙනවා, භව දෘෂ්ටිය සහ විභව දෘෂ්ටිය. ඇත්ත නැත් එහෙම නැත්නම් පවතිනවා පැවැත්ම සහ නොපැවැත්ම. හරි? එහෙනම් ඔන්න මේ ඇල්ම තියෙනකන්, මේ බැඳීම තියෙනකන්, රූප වේදනා සංඥා සංකාර විඥාන වලට බැඳීම තියෙනකන් හරි මේ දුක සකස් වෙනවා. බැඳීම නැත්තම් දුක නැහැ. එහෙනම්
දෘෂ්ටියට එන්නේ නැහැ. මේක තියෙනකන් මේක තියෙනවා. මේක නැත්තම් නැහැ. එහෙනම් පැවැත්ම පිළිබඳ දෘෂ්ටියකට හෝ නොපැවැත්ම පිළිබඳ දෘෂ්ටියකට එන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් දේශනා කරන්නේ මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයට උපාදානීය තියෙනකන් කියන බැඳීම තියෙනකන් හරි බැඳීමක් හටගත්තොත් එහෙම තස්ස මේ අස්ස උපාදානප්පච්චය භවෝ ඒ බැඳීම හේතු කරගෙන භවය සකස් වෙනවා. හරි බැඳීම හේතු කරගෙන භවය සකස් වෙනවා. භවය හේතු කරගෙන භවපච්චයා ජාති භවය හේතු කරගෙන මම ඉස්සෙල්ලා කිව්වා භවය කිව්වේ විපාක මිස කර්ම සකස් වීම. භවය හේතු කරගෙන ඒ විපාක පිණිස කර්මයක් සකස් වුණාම විපාක දෙනවා. විපාක තමයි මොකද්ද? ඉපදීම. ඉපදීම කියලා මොකද්ද ලැබුණේ? ආයතනනම් පටිලාභෝ. හරි ආයතනනම් පටිලාභෝ ඇස් දෙකක් ලැබුණා, කන් දෙකක් ලැබුණා, නාසයක් දිවක් කයක් මනසක් ලැබුණා. උපත කියලා. ඉපදුනා කියලා. ඉපදුනේ ওই ටික. කන්දානම් පාතු බාවෝ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔන්න ඉපදුනා කියලා ඉපදුච්ච ටික. හරි. එතකොට එතනම බුදුරජාණන් දේශනා කරනවානේ ඇස කියන්නේ චක්කුම් බික්කවේ පුරාණ කම්මං. සෝතම් බික්කවේ පුරාණ කම්මං. හරි. ගානම් බික්කවේ ජීවහා බික්කවේ කායම් බික්කවේ මනෝ බික්කවේ පුරාණ කම්මං. මහණි ඇස කන නාසය දිවකය මනස කියන්නේ පැරණි කර්ම. ඒ තමයි අර මේ කර්ම සකස් වීමට අනුව ලැබුණේ. හරි. කර්ම සකස් වීමට අනුව ලැබුණේ උපතනේ. ඉපදුනේ මොකද්ද? ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, කයක්, මනසක්. එහෙනම් ඔන්න ඇස කියන්නෙම පැරණි කර්මයක්. කන කියන්නෙම පැරණි කර්මයක්. නාසය කියන්නෙම පැරණි කර්මයක්. දිව, කය, මනස කියන්නෙම පැරණි කර්ම. අபிසංකතං අபிසංචේතිතං වේදනීයං දට්ටබ්බං. විඳවලා තමයි දැනගන්න තියෙන්නේ. දැන් හොඳට අපි විඳවනවා. පැරණි කර්මයක් වෙච්චි ලැබිච්චි ඇස කන නාසය දිව කය මනසින් දැන් හොඳට විඳවනවා. හොඳට විඳවනවා දැන්. ඒක කර්මය කියලා කියන්නේ ඒ විඳවද්දී ඒ පැරණි කර්මයේ විඳවද්දී අලුතින් අයමත් ඇස කන නාසය දිව කය මනසට අයමත් කර්ම හැදෙනවනේ. මේ පැරණි කර්ම විඳවනකොට ඒ විඳවීම හරහා ආපෝ කර්ම හැදෙන කොච්චර අසාධාරණයිද කියන්නේ මේ කර්ම විශ්ය. මේ කර්මය කොච්චර අසාධාරණයිද කියන්නේ. පැරණි කර්මයක් මේ විඳවන්නේ. හැබැයි අලුත් කර්ම ආයෙ හැදෙනවා. පැරණි කර්මය විඳවද්දී. ඒ නිසා කර්මය අසාධාරණයි. සාධාරණ නැහැ කර්මය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න එහෙනම් ඔය විදිහට මේ උපාදානයේ හේතු කරගෙන අන්න හැදෙනවා භවයේ භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්ද සමුදය. ඔන්න දුක් සම්පූර්ණ මේ දුක්ඛන්දේ උපත. දුක්ඛක්ඛන්දේ හැදෙන විදිය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ අහනවා තංකින් මඤ්ඤත භික්කවේ මහණෙනි ඔබලා මොනවද හිතන්නේ? රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. මහණෙනි මොකද හිතන්නේ? රූපය නිට්ටියද අනිත්‍යද? අනිච්ඡම් බන්ති ස්වාමීනි අනිත්‍යයි. රූපය අනිත්‍යයි. ඇයි කොහොමද අනිත්‍ය වෙන්නේ? ඉපදීමක් පේනවා, හට ගැනීමක් පේනවා, නැතිවීමක් පේනවා. රූපේ හට ගැනීම නැතිවීම පේනවා. අනිත්‍යයි එනම්. එනම් මේ රූපය කියන්නේ භව විභව දෘෂ්ටි දෙකෙන්ම බැහැර වෙලා මේ ඇති කල්හි මේ ඇත, මේ නැති කල්හි මේ නැත. මේ නිරුද්ධ වෙම නිරුද්ධ වේ. එහෙනම් හටගත්තු දේ නිරුද්ධ වෙලා යනවා. සමුදේ වෙච්ච දේ නිරුද්ධ වෙලා යනවා.
එනක අනිත්‍යයි. දැන් මේ බුදුරජාන් වහන්සේ අහනවන්නේ මහණෙනි ඔබලා මොකද්ද මේ ගැන හිතන්නේ රූපේ නිට්ටිද අනිත්‍යද කියලා? ඒ කටටාවට උත්තර දෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා. කටටාවට දෙන උත්තරයක් නෙවෙයි. කටපාඩමින් දෙන උත්තරයක් නෙවෙයි. අපිට දැන් මේවා කටපාඩම් තිබීමත් සමහරට බාධාවක් නේ සමහර අවස්ථාවලදී. දැන් අපිට රූපං නිච්ඡං වා අනිච්ඡං වා ති කියනකොට අපිට ඊළඟ වචනේ එනවා අනිච්ඡං බන්තේ කියලා. ඒක අර හුරුවට වාගේ එනවා. මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ හුරුවට නෙවෙයි. එහෙනම් නුවණින් දකිමින්. නුවණින් දකිමින්. ඒ කටපාඩම් කරලා දෙන උත්තරයක් නෙවෙයි. මහණෙනි මේ රූපය නිට්ටයද අනිත්‍යද කියනකොට ඒ භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා ඇත්තටම රූපය නිට්ටයද අනිත්‍යද කියලා. ඒ භික්ෂුන් වහන්සේලා දැන් ඊට ඉස්සරහ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ රූපය ගැන. දේශනා කරලා තියෙන්නේ. හරි. අර භව විභව දෘෂ්ටි වලින් බහැරව දැන් කල්පනා කරන විදිය සුතවත් ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන විදිය බුදුරජාණන් දේශනා කරලා තියෙන්නේ. එහෙනම් බැඳීමක් තියෙනකන් මේක තියෙනවා. බැඳීමක් නැත්තම් නෑ. හරි. එහෙනම් මේ රූපය නිට්ටයද අනිත්‍යද? අනිච්ඡම් බන්ති. ස්වාමීනි අනිත්‍යයි. යම්පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුක්ඛං බන්ති. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. අර ලෝකාවලෝකන සූත්‍රයේ මම හිතන්නේ ඊයේ පෙරේදත් කතා කළා ඒ සම්බන්ධයෙන්. ලෝකාවලෝකන සූත්‍රයේ තියෙන්නේ යේන යේනේව මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. යම් යම් විදියට සිතා ගැනීම තියේද තතෝතං හෝති අඤ්ඤතා. ඒ සියල්ලම ඒ විදියට අනිත්‍ය වෙලා යනවා. වෙනස් ස්වභාවයකටපත් වෙනවා. අඤ්ඤතා භාවී භව සත්ත්වෝ භව පරේතු භව මේවාබිනන්දති. භවයට අහුවෙලා ඉන්න භවයේම පතන මේ සත්‍යයා භවයටම කැමති වෙනවා. පැවැත්මටම කැමති වෙනවා. භව මේවාබිනන්දති. භවයටම කැමති වෙනවා. භවයෙන්ම සතුටු වෙනවා. යද බිනන්දති තං භයං. බුදුරජාණන් දේශනා යමකට කැමති වෙනවද? යමක් සතුටු වෙනවද? ඒකම තමයි බය. භව නෙමෙයි බය. ඇයි? ඒක තමයි අනිත්‍ය වෙනස් ස්වභාවයකටපත් වෙන්නේ. හරි? යමකට කැමති වෙනවද ඒකම තමයි වෙනස් ස්වභාවයකටපත් වෙන්නේ. එහෙනම් ඒ කැමැත්තම තමයි යදබි නන්දති තං භයං. ඒක තමයි බය. යස්ස භයති තං දුක්ඛං. ඒ බයම තමයි දුක. යස්ස භයති. යම් විදිහකට බය වෙනවද? තං දුක්ඛං. ඒකම තමයි දුක. එහෙනම් දුක මොකද්ද? මේ දේ අනිත්‍ය වෙලා යයි කියන බයට. මේ දේ අනිත්‍ය වෙලා යනකොට අනිත්‍ය වෙලා යයි කියලා බයක් තියෙනවා. ඒ බයම තමයි දුක. එමෙත මේ දුක මේ වේදනාව මේ කෑ ගහන දුකක් නෙවෙයි. මේ රිදෙනවා කියලා කෑ ගහන දුකක් නෙවෙයි මේක. එහෙනම් මෙතන තියෙන බයක් අනිත්‍ය වෙයි කියලා බයක්. ඒ බයම තමයි දුක කියලා කියන්නේ. යද විනන්තේ තං දුක් යස බායති තං දුක්ඛං. ඒකමයි දුක. ඉතින් බුදුරජාණන් වහන්සේ අහන්නේ මහණෙනි මේ රූපය නිට්ටයද අනිත්‍යද? අනිච්ඡම් බන්තේ. යම් පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නැක දුකද සැපද? දුක්ඛං බන්තේ. යම් පන අනිච්ඡං දුක්ඛං වාතං යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසුමි අත්තාති. මහණෙනි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වන ස්වභාවයට අයිති නම් ඒක මගේ කියලා. ඒතං මම ඒසෝ හමස්මි ඒක මම කියලා. ඒසෝ මේ අත්තාති ඒක මගේ ආත්මය කියලා සලකන්න පුළුවන්ද? නොහේතම් බන්ති ස්වාමීනි බෑ. එම් සලකන්න බෑ කියනවා. ඉන්පස්සේ අහනවා වේදනාව නිට්ටයද අනිත්‍යද? සංඥාව නිට්ටයද අනිත්‍යද? සංස්කාර විඥාන නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. යම් පන අනිච්චං දුක්ඛං වාතං සුඛ. යමක් අනිත්‍ය නැක දුකයිද සැපයිද? දුකයි.
යම්පනානිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නතුන් සමනුපස්සිතුන් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මෙයත්තාති. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඒක මගේ කියලා මම කියලා මගේ ආත්මය කියලා සලකන්න පුළුවන්ද? නොහේතම් බන්ති ස්වාමීනි බෑ කියනවා. එන එක අනාත්මයි. යමක් අනිත්‍ය නම් ඒක දුක නම් ඒක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. යම් දෙයක් දුක නම් දැන් අපි ඒක දුකක් මම කැමති නෑනේ දුකට නේ. එහෙනම් මට ඕන විදිහට පවත්වන්න පුළුවන් නම් මම ඒක දුකක් වෙන්න දෙන්නේ නෑ. හැබැයි ඒක දුකක් වෙනවා. දුකක් වෙලා අයියේ අනිත්‍ය වෙලා හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ අනිත්‍ය වෙලා යනවා. හේතු නැති වෙනකොට. එහෙනම් ඒකම තමයි දුක. හරි? එහෙනම් මං කැමති නෑ දුකට. හැබැයි අකමැති උනාට කරන්න දෙයක් නෑ. ඒක තමයි ධර්මතාවය. එහෙනම් මං අකමැති දේ වෙන්නේ කැමති දේ නෙමෙයි අකමැති දේ වෙන්නේ. එහෙනම් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ. ඒක තමයි ස්වභාවය. එන එක අනාත්මයි. මට ඕන විදිහට පවත්වන්න බෑ. අනාත්මයි. තස්මාතිය භික්කවේ මහණනි ඒක නිසා යංකින්චි රූපං යන් රූපයක් ඇද්ද අතීත අනාගත පච්චුප්පන්න අතීතේ අනාගතේ මේ මොහොතේ අජ්ජත්තං වා බහිද්ධාවා ආධ්‍යාත්මිකයෝ බාහිර හෝ ඕලාරිකං වා සුකුමං වා ගුරෝසු හෝ සියුම් හෝ හීනාවා පනීතාවා හීන හෝ ප්‍රනීත හෝ යන්දූරේ සන්තිකේවා දුර හෝ ළඟ හෝ යම් රූපයක් ඇත්ත ඒ සියලුම රූප නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති මගේ නොවෙයි මම නොවෙයි මගේ ආත්මය නොවෙයි කියලා ඒව මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨප්පං. මහණෙනි ඔය ආකාරයට දියුණු කරූ ප්‍රඥාවෙන් දකින්න ඕනි කියනවා. සියලුම රූප ගැන සියලු රූප මගේ නොවෙයි මම නොවෙයි මගේ ආත්මය නොවෙයි කියලා දියුණු කරූ ප්‍රඥාවෙන් දකින්න ඕනි කියනවා. යාකාචි වේදනා අතීතානාගත පච්චුප්පන්නා යම් වේදනාවක් ඇද්ද අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ යම් විඳීමක් ඇද්ද ඒ සීලූම වේදනා මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කියලා දකින්න කියනවා. දියුණු කරු ප්‍රඥාවෙන් දකින්න කියනවා. සංඥා සංකාර විඥාන මේ විදිහට දියුණු කරු ප්‍රඥාවෙන් දකින්න කියනවා. ඒවම් පස්සම් භික්කවේ සුතවා ආර්ය ශාවකෝ මහණනි ඔය විදිහට දකින්නවා නම් ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා රූපස්මින්පි නිබ්බින්දති. රූපය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා. වේදනායපි නිබ්බින්දති වේදනාව කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා. සංඥායපි නිබ්බින්දති සංඥාව කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා. සංඛාරේසුපි නිබ්බින්දති සංස්කාර කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා. විඥානස්මින්පි නිබ්බින්දති විඥානය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා. නිබ්බින්දං විරජ්ජති කලකිරුණාද නොයල්ම ඇති වෙනවා. විරජ්ජති විරාගා විමුච්ඡති නොයල්ම ඇති වෙනවාද නිදහස් වෙනවා. ඇල්මෙන් ඇල්මෙන් නිදහස් වෙනවා. විමුච්ඡති විමුත්තස්මින් විමුත්තමිති ඥානං හෝති නිදහස් වුණාද නිදහස් වුණා කියලා දැනගන්නවා. ඥානයක් උපදිනවා. නුවණක් උපදිනවා. මා තුළ දැන් ඒ බැඳීම් කිසිවක් නැහැ කියලා. විමුක්තමිති ඥානං හෝති. බලන්නකො එතකොට මේ විදිහට කල්පනා කිරීම තමයි සුතවත් ආර්ය ශ්‍රාවක. මේ තමයි ප්‍රතිපදාව. සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ. හරි? මේ කවුද මේ විදිහට මේ කල්පනා කරන්නේ? සුතවත් ආර්ය ශ්‍රාවකයා. එතකොට යම් කිසි කෙනෙක් බුද්ධ ශාසනය පැවිදි වෙන්නේ මේකට නෙමෙයිද? එයාට බුද්ධ ශාසනයක් ඕන වෙන්නේ මේකට නෙමෙයිද? වෙන මොකටද බුද්ධ ශාසනයක්? තථාගතයන් වහන්සේ නමක්
අසංකේය කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරලා අවබෝධ කරගන්නේ මේක නෙවෙයිද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය මේක නෙවෙයිද? මේක බුද්ධ කෘත්‍ය. මේ තේරුම් කරලා දීම, මේ අවුල ලිහා දීම, මේ බුදුරජාණන් දේශනා කරන්නේ ඒකයි මහණෙනි. බලව් මේ දිහා බුදුරජාණන් දේශනා කරන මහණෙනි නුඹලට මොනවද අඩු කියලා අහනවා. ඔය ගල් ඔය තැන්වලට ගිහිල්ලා මහණෙනි වඩව් මේක බුදුරජාණන් දේශනා කරන්නේ. කරන්න දෙයක් තියෙනවා. කරන්න නම් ඒ දේ දැනගන්න එපා. ඒ දේ කරන්න නම් දැනගන්න ඕනි. කොයි ජීවිතේද? එක්ක මේ ජීවිතේ, එක්ක ඊළඟ ජීවිතේ. කොයි ජීවිතේ හරි මේක කරන්න දැනගන්න එපා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ, ඒකනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕන කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ පිරිසුදු මේ ධර්මය ඕන කියන්නේ. අපි හිතමු ඔබට මේ ජීවිතේ මේ කරගන්න බැරි වුණා කියලා. ඔබ අපිට මේ ජීවිතේ කරගන්න බැරි වුණා කියලා මේ දේ. එහෙනම් අපි හිතමු අපි දිව්‍ය ලෝක යනවා කියලා. ඒතර දිව්‍ය ලෝක ගිහිල්ලත් මේ කරගන්න මේ ධර්මයමනේ ඕනෙන්නේ. දිව්‍ය ලෝක ගිහිල්ලා කරගන්නත් දේවතා දැන් මනුස්ස චුති කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නියසිලට පස් ටිකක් අරගෙන මහණනි මේ නියසිලේ පස්ද වැඩි මහ පොළොවේ පස්ද කියලා. ස්වාමීනි මහ පොළොවේ පස් කියන්නේ පොත්තේ බොහොම ටිකයි කියනවා තියෙන්නේ. මහණනි මනුස්ස ලෝකේ ඉපදුණු මිනිස්සුන්ගෙන් මිය ගියාට පස්සේ නැවත මනුස්ස ලෝකේ උපදින්නේ සුගතියක උපදින්නේ මේ නියපොත්තට ගත්ත පස් ටික වගේ ටිකයි කියනවා. මහා පොළොවේ පස් වගේ ප්‍රමාණයක් ගිහිල්ලා උපදින්නේ සතර අපායේ. මනුස්ස චුති සූත්‍රය. ඉන් පස්සේ දේශනා කරනවා දේවතා චුති සූත්‍රය කියලා. ඊළඟට සූත්‍රය දේවතා චුති සූත්‍රය කියලා. බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි දිව්‍ය ලෝකයේ ඉපදුන දෙවිවරුන්ගෙන් නියපොත්තට ගත්ත පස් ටික වගේ ප්‍රමාණයක් කියනවා සුගතිය උපදින්නේ. ඒ දිව්‍ය ලෝකෙන් චුත වුණාට පස්සේ මහා පොළොවේ පස් වගේ ප්‍රමාණයක් දෙවිවරු ගිහිල්ලා උපදින්නේ සතර අපායේ කියනවා. මහා පොළොවේ පස් වගේ ප්‍රමාණයක් ගිහිල්ලා උපදින්නේ සතර අපායේ කියනවා. ඇයි මෙහෙන් මැරෙනකොට දිව්‍ය ලෝක ගිහිල්ලා උපදිනකොට දිව්‍ය පංචකාමයට අහු වෙනවා. මනුස්ස පංචකාමයේ වගේ නෙමෙයි දිව්‍ය පංචකාමය. ඒ දිව්‍ය පංචකාමයට අහු වෙනවා ඉක්මනින්. එතකොට ඒ මෙහෙන් මනුස්ස ලෝකයේදී මේ ධර්මය අහලා හොඳට හුරු පුරුදුයි නම් පුරුදු කරලා නම් එයා හුරුයි නම් මේවා හොඳට එයාට මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ මේ වචන හොඳට හුරුයි නම් මොකද වෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර දිව්‍ය ලෝක ගිහිල්ලා අර දිව්‍ය කාමයට අහු වෙලා අතරමං වෙලා ඉන්න කෙනාට ඔන්න දිව්‍ය ලෝකේ ඉහළ දිව්‍ය ලෝක වලින් බ්‍රහ්ම ලෝකෙන් දෙවිවරු ඇවිල්ලා ධර්ම දේශනා කරනවා කියනවා. සුදම් සභාවේ ධර්ම දේශනා කරද්දී අර අතරමං වෙලා ඉන්න දෙවියට අහන්න ලැබෙනවා කියනවා ඒ ධර්මයේ. අර පංචකාමයන්ගෙන් අතරමං වෙලා ඉන්නේ දෙවියට අහන්න ලැබෙනවා කියනවා අර දහම් පද. අන්නයාට මතක් වෙනවා කියනවා මේවා මං අහලා තියෙනවා නේද? මේවා මට හුරුයි නේද කියලා මතක් වෙනවා කියනවා අර දෙවියට. එතකොට අන්නයාට සිහි වෙනවා කියනවා මම මනුස්ස ලෝකෙ ඉද්දී මේ ධර්මය ඇහුවා නේද? මේක මම පුරුදු කළා. මේක හුරුයි නේද මට මේක පුරුදු කළා නේද කියලා මතක් වෙනවා කියනවා. එයා දිව්‍ය ලෝකේ අර ධර්මය සොයාගෙන යනවා කියනවා. අනිත් උතුවිය අතරමං වෙලා යනවා. ඒ ඉහළ දිව්‍ය ලෝක වලින් ඇවිල්ලා ඒ දිව්‍ය සභාවේ සුධර්මා දිව්‍ය සභාවේ සින්දු කියයිද?
ඉහළ දිව්‍ය ලෝකවලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු ඒ දෙවිවරු බ්‍රහ්මයෝ රාජවරු ඇවිල්ලා සුධර්මා දිව්‍ය සභාවේ සින්දු කියයිද? දැන් ওই හාමුදුරුවෝ මේ ධර්මාසන නගලා සින්දු කියනවා වගේ. නෑ. එක එක කතා කියයිද? නෑ. මොනවා කියයිද? ඒ දෙවිවරු ඇවිල්ලා සුධර්මා දිව්‍ය සභාවේ බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන මෙසේ වදාලා දේශනා කරයි. බුදුරජාණන් වහන්සේ ආයතන ගැන මෙසේ වදාලා දේශනා කරයි. බුදුරජාණන් වහන්සේ ධාතු ගැන මෙසේ වදාලා දේශනා කරයි. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය ගැන මෙසේ වදාලා කියලා දේශනා කරයි. බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්ම ගැන මෙසේ වදාලා කියලා දේශනා කරයි. ආන්නේ ඒ දේශනා කරන ධර්මයේ ඉහළ දිව්‍ය ලෝකවලින් දෙවිවරු ඇවිල්ලා දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ අනිත්‍ය ප්‍රතිසංයුත්තේ ශූන්‍යතා ධර්මය. ඒ ධර්මය දේශනා කරද්දී ඒ ධර්මයට හුරු නැත්තම් අර අතරමං වෙලා ඉන්න කෙනාට ඒ ධර්මයේ හුරු නැත්තම් එයාට ඒක තේරෙන්නේ නැහැ. එයාට ඒක වැටහෙන්නේ නැහැ. එයාට මතක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් එයා පංචකාමයන්ටම අහු වෙලා එයා කාමයන් තුලම වාසය කරලා සතර අපාය යනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මම දේශනා කරන එක නෙවෙයි මම කියන එක නෙවෙයිනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දේවතා චුති කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහා පොළොවේ පස් වගේ ප්‍රමාණයක් දෙවිවරු දිව්‍ය ලෝකෙන් චුත වෙනකොට ගිහිලා උපදින්නේ සතර අපාය කියලා. එහෙනම් පින්වත්නි මේ ජීවිතේ හෝ වේවා ඊළඟ ජීවිතේ හෝ වේවා අපිට මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න නම් ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. මේවා හුරු කළ ගත යුතුයි. මේවා පුරුදු කර ගත යුතුයි. මේ ධර්මය. හරි. ඉතින් ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න බුදුරජාණන් දේශනා කරන්නේ මෙන්න මේ විදිහට ඒ විදිහට හොඳට දකින්න සුතවත් ආර්ය ශ්‍රාවකයා රූපය කෙරෙහි කලකිරෙනවා. වේදනාව කෙරෙහි කලකිරෙනවා. සංඥාව කෙරෙහි කලකිරෙනවා. සංස්කාර විඥාන කෙරෙහි කලකිරෙනවා. නිබ්බින්දං විරජ්‍යති කලකිරුණාද නොයල්මැති වෙනවා. විරාගා විමුච්ඡති නොයල්මැතුණාද නිදහස් වෙනවා. විමුක්තස්මින් විමුක්තමති ඥානං හෝති නිදහස් වුණාද නිදහස් වුණා කියලා නුවණ පහළ වෙනවා. කීනා ජාති ඉපදීම ෂේ වුණා. උසිතම් බ්‍රහ්මචරියං නිවන් මඟ සම්පූර්ණ කළා. කතං කරණීයං කළ යුතු දේ කරලා අවසන් කළා. නාපරං ඉත්තත් අයාති පජානාති නිවන් අවබෝධයට නැවත තව කරන්න දෙයක් නැහැ කියලා වැටහෙනවා. රහතන් වහන්සේ. ඒතර අර විදිහට රූපයට කලකිරුණොත් වේදනා සංඥා සංකාර විඥාන වලට කලකිරුණොත් එහෙම එයා රූපයට රාගයක් උපදීද? රූපයට තණ්හාවක් උපදීද? රූපයට නන්දියක් උපදීද? කැමැත්තක් උපදීද? නැහැ. එහෙනම් රූපයට රාගයක් කැමැත්තක් නන්දියක් තණ්හාවක් තියෙනවා නම් තමයි සත්ත්‍ය කියලා කියන්නේ. සත්වය. හරි. එහෙනම් මෙන්න මේ දැන් මේ ටික මෙහෙම වුණා නම් රූපේ කෙරේ කලකිරිලා රූපෙන් නිදහස් වෙනවා. එහෙනම් රූපයට රාගයක් තණ්හාවක් ඒව මොකුත් නැහැ. වේදනා සංඥා සංකාර වලට රාගයක් තණ්හාවක් කැමැත්තක් මොකුත් නැහැ. එහෙනම් සත්‍ය නැහැ. එතන සත්‍යය නැහැ. ඒකනේ අර කේමක සූත්‍රයේ මේ දේශනා කළේ නේ කේමක සූත්‍රයේ රහතන් වහන්සේ දකින්නේ රූපයෙන්ද වේදනාවෙන්ද සංඥාවෙන්ද සංස්කාරයෙන්ද විඥාණයෙන්ද කියලා. සත්‍යය පනවන්නේ සත්‍යය දකින්නේ රූපෙන්ද වේදනාවෙන්ද සංඥාවෙන්ද සංස්කාරයෙන්ද විඥාණයෙන්ද. ඒ මොකෙන්වත් නැහැ. නිදහස් වුණාට පස්සේ මේ තාමත්ම ගැඹුරු ගම්බීර වූ ධර්මයක් පින්වත් මේ තථාගතයන් වහන්සේගේ ධර්මය. ඔබට අපට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා. කියවන්න අවස්ථාව ලැබුණා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ කරපු විප්ලවය මේක විප්ලවයක්.
මේක එසේ මෙසේ පුජ්‍යලියෙකුට කරන්න පුළුවන් විප්ලවයක් නෙවෙයි. මහා පුරුෂයෙකුට කරන්න පුළුවන් විප්ලවයක් මේ. ඒ විප්ලවයේ ප්‍රතිඵල තමයි මේ ධර්මයේ මේ විවෘත වීම. දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිස් මහමෙවුනාන් විතරක් නෙවෙයි දැන්. මහමෙවුනාවෙන් බැහැරව පවා දැන් ස්වාමීන් වහන්සේලා මේ ගැඹුරු ධර්මයේ කතා කරනවා. විප්ලවකාරයා කවුද? අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ. එතන තමයි විප්ලවය. අපිට සතුටක් උපදිනවා මහමෙවුනාවෙන් විතරක් නෙවෙයි. අනේ දැන් පිට බොහෝ ස්වාමීන් වහන්සේලා මේ භාග්‍යතුන් වහන්සේගේ තුන් ධර්මයේ සූත්‍ර දේශනා කියා දෙනවා නේද කියලා සතුටක් උපදිනවා. බොහෝ ලක්ෂ සංඛ්‍යාත පිරිස මේ උතුම් සූත්‍ර දේශනා අහනවා නේද කියලා සතුටක් උපදිනවා. මටත් උපදිනවා. ඔබට උපදින්නේ නැද්ද? උපදිනවා. ඔබටයි මටයි එහෙම සතුටක් උපදිනවා නම් අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේට කොහොම සතුටක් උපදින්නේ නැද්ද? ඒ ධර්මයේ ලෝකයේ කතා කරද්දී කොහොම සතුටක් උපදින්නේ නැද්ද? ඒ විප්ලවයේ පෙරගමන් කරුට. ඉතින් නිසා ඔබ අප හැමදෙනාට මේ භාග්‍යතුන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මය හොඳට ශ්‍රවණය කරලා ඒ ධර්මයේ දරාගෙන හොඳට නුවණින් විමසලා අප හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ විමල් පියුම් සිරි ස්වාමි පුරුෂයාට සහ විමලා ජයවර්ධන මෑණියන්ට සිත් පැතීම පිණිස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පින්වත් ඉන්ද්‍රාණී ගෙදරවත්ත මහත්මිය විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ විමල් පියුම් සිරි ස්වාමි පුරුෂයාට සහ විමලා ජයවර්ධන මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කිරීමයි. ඉතින් ඒ ඉන්ද්‍රාණී ගෙදරවත්ත ඒ පින්වත් මෑණියන් මේ උතුම් ධර්ම දේශනාවට අනුග්‍රහය දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඒ වගේම ඔබ සියලු දෙනා මේ ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණයේ පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු සියලුම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කමේ සියලුම දෙවියන්ට පොළොවාසී දිව්‍යයන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සියලුම දෙවියෝ මේ පින් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්ම අවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. දායකත්ව දරූ සීල පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලෝම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඉන්ද්‍රාණී ගෙදරවත් මහත්මිය ඇතුළු පවුලේ සීල දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසත් මේ පින උපකාර වෙත්වා. දායකත්ව දරූ සීලෝම පින්වතුන්ට නන් අයුරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ට උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලෝම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයින්ට උතුම් වූ ඒ වගේම ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සීලෝම දෙනාට මේ පින් 100 අනුමෝදන් වෙත්වා. හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.